පවර අමර සුර පුරවන් රුසිරු සර සමර සමර දිනු වරංගන රැඳී නිතර පැතිර ඉතිර තිර සර පිරිනි නොවිතර සතර සපර ගමු පුරවර වදු මිතුර මානව සමාජයේ ආරම්භයට මුල පුරන්නට ජයබිමක් වූ දේශයක්. Homo sapiens බලංගොඩෙන්සිස් ආදි මානවයාගේ වාසභූමිය වූ මේ බිම අපේ අතීත වංශ කතාවේ වැදගත් පරිච්ඡේදයකට මුල පිරුණු පින්බිමක්. කල්තොටට ආසන්නය වූ බෙල්ලන් බැඳි පැලැස්ස කුරුවිට බටදොඹ සහ බට තොට්ටලෙන කිතුල්ගල බෙලිලෙන දැදිගමට ආසන්න දොරවක ඇත්ලෙන මේ මානවයා සහ ඔහුගෙන් පැවතෙන්නන්ට වාසභූමිය වූ පෙදෙස්. එසේම සිරිලක රජ කළයයි ජනප්‍රවාදයන රාවණ රජුගේ ගිරි රාජධානි හත්තෙන් ඉන්ද්‍රගිරි හා චන්ද්‍රගිරි රාජධානි සබරගමු සීමාවේ පැවතුනායයි සැලකෙනවා. සබරගමුවේ ඓතිහාසික වශයෙන් වැදගත් වූ තවත් බොහෝ සාධක රත්නපුර නගර මධ්‍යයේ වූ ඇහැලේපොළ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස අධිකාරම් දුරේ දැරූ ඇහැලේපොළ නිලමෙතුමාට සෙවන දුන් මේ මන්දිරය අද සබරගමු වංශ කතාවේ සාධක තැන්පත් කොට තිබෙන ස්ථානය. මීට අමතරව ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ලංකාවට ආවේනික වූ සතුන්ගේ ඇටකටුද මේ දකින්නට පුළුවන්. මෙහි දැකගත හැකි තවත් විශේෂයක් ලෙස හෙක්ස ප්‍රොටෙඩෝන් සිංහලවුස් නම් ලංකා හිපොපොටේමස්ගේ බිබෝ සිංහලවුස් නම් ලංකා ගවරාගේත් එලිපාස් මැක්සිමුස් සිංහලවුස් නම් ලංකා අලියාගේ ශරීරාවශේෂයන් දැක්විය හැකි. වසර දසදහස් ගණනක සිට මින්
මිනිස් සත්ව මල්ල සිරුරු සහ ගහකොළ දිරාපත් වීමෙන් සිදු වූ රසායනික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ඛනිජ වර්ග පොළවේ පහළ වූ බව පිළිගත් සත්‍යයක්. සිරිලක විවිධ පළාත්වලින් මැණික් හමු වුණත් සබරගමුව එහි ජන්ම භූමිය ලෙස සැලකෙනවා. රත්නදීපාදී නම් වලින් සිරිලකන් ජාතීන් අතර පතලවන්නට සබරගමුවේ මැණික් ඉවහල් වෙන්නට ඇති. සබරගමුවෙන් හමුවෙන මැණික් අතර කොරන්ඩම් වර්ගයේ මැණික්, කනක වර්ගයේ මැණික්, කිරිංචි වර්ගයේ මැණික්, පඩියන් වර්ග, තරිප්පු වර්ග, ජාගුන්, රබ ආදිය හඳුන්වන්නට පුළුවන්. මැණික් කර්මාන්තය අද අපේ ප්‍රධාන ධන ආයෝජන උල්පතක්. එනිසාම මේ පිළිබඳව විද්‍යාත්මක වශයෙන් කරන අත්හදා බැලීම් බහුලයි. රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පිහිටි මැණික් කාර්යාංශය, කෞතුකාගාරය හා රසායනාගාරය මේ සඳහා අනුබල දෙන ආයතනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. භද්‍රා ශ්‍රී මාරපන මහතාගේ පෞද්ගලික ආයතනයක් වුණත් මැණික් කර්මාන්තය පිළිබඳව උනන්දුවක් ඇති අය සඳහා මේ ස්ථානයේ නොමිලේම උපදෙස් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන් පාසල් සිසුවියන් රත්න විද්‍යාව හදාරන්නන් සඳහා මේ ආයතනයෙන් සිදුවන්නේ මහඟු සේවයක්. සමන් දෙවිඳුන්ගේ අඩවිය සබරගමුවයි. රත්නපුර මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර බැතිමතුන් නොඅඩුව පැමිණෙන උත්සවයක්. මේ පෙරහැරේ විශේෂයක් වන්නේ මහබඹාගේ රුවයි.
මේ පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතිනවා. සමන් දේවාල ඉතිහාසය දඹදිව යුගයේ දෙවෙනි පැරකුම්බා රාජ සමයතෙක් වී පැවතෙන්නක්. එතැන් පටන් බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මේ පුදබිම පරසතුරු ආක්‍රමණයන්හිදී නොනැසී විවිධ රාජ සමයන්හිදී නානාවිධ වෙනස්කම්වලට පත්වෙමින් අද දක්වාම නොනැසී පැවතෙනවා. දැරණියගල සමන් දේවාලය, බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලය, මහනුවර මහ සමන් දේවාලය, ශ්‍රීපාදස්ථානය, රත්නපුරේ මහා සමන් දේවාලයේ සතර මහා දේවාල, ඉන් දැරණියගල සමන් දේවාලය ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු විසින් කරවන ලද බව එහි කඩඉම් පොත්වල සඳහන් වෙනවා. සබරගමුවට අධිපති දෙවිඳුන් ලෙස සම්මන් දෙවිඳු සැලකුණත් කතරගම දෙවිඳු උදෙසාත් මේ පින්බිමෙහි දේවාල ඉදිව පවතිනවා. රත්නපුර බදුලු මාර්ගයේ ඉඹුල් පෙගම පිහිටි උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ඊට නිදසුනක්. එහි ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 1382 දක්වා දිව යනවා. මේ සියලු දෙවිවරුන් උදෙසා වසරක් පාසා පෙරහැර උත්සව පවත්වනවා. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු අංගයක් ලෙස සබරගමුවට ආවේනික වූ නැටුම් කලාව හඳුන්වන්නට පුළුවන්. සොබාදහම් දිනීතියගේ අනුහසින් තිලෙන කරනු ලබන ඓශ්චර්යයන් සබරගමුවේ සුන්දරත්වය මොනවට කියාපායි. රත්නපුර කර්ණීය මාර්ගයේ මාපනාන ග්‍රාමයේ ඇද්ද හැලෙන මාපනාන දියඇලි කුමලිය විශේෂයෙන් සඳහන් කළ යුතු. ප්‍රාදේශීය නායකයෙක්ව සිටි මාපාවරයෙකු දියනෑම පිණිස දිනපතා පැමිණෙන නිසාවෙන් එය මාපනාන ඇල්ල වශයෙන් ප්‍රසිද්ධ වූ බව ජනප්‍රවාදයේ සඳහන්. දේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් බෝපත් පිටිය ඇල්ල නොයසේ නම් බෝපත් ඇල්ල විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. රත්නපුර කොළඹ මාර්ගයේ හිග්ගස් හින්න කඩමණ්ඩිය අසල දෙවි පහළ මාර්ගයේ සැතපුම් දෙකක් ගිය විට මේ දියඇල්ල හමු වෙනවා. බලංගොඩ බදුලු මාර්ගයේ හල්පේ සහ මරන්ගහ වෙල අතර පිහිටා ඇති සුරතලී ඇල්ල සබරගමුවේ සුන්දරත්වය විදහා පාන තවත් දියඇලි කුමලියක්.
බලංගොඩ කල්තොට මාර්ගයේ බෙල්ලන්ගල ගමේ 16 වන සැතපුම් කණුව අසලින් වමට හැරී සැතපුම් 2.5ක් පමණ ගිය විට දූවිලි ඇල්ල හමු වෙනවා. සබරගමුවේ සියලු දියැලි සුන්දරත්වයෙන් උන්නුන් පරයා ගලා හැලේ. එහෙත් දුහුවිලි ඇල් අන් හැමටම ගෙන එන්නේ දැස් ඉවතට ගත නොහැකි තරමේ අභියෝගයක්. උඩවලව වනෝද්‍යානයට පිවිසෙන මාර්ගයේ මුලින්ම හමු වන්නේ උඩවලව ජලාශයයි. එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ උඩවලව තනමල්විල මාර්ගයේ ඉදිරියට ආ විට තිඹුල් කැටියේ 7 වන සැතපුම් කණුව ආසන්නයේ උඩවලව ජාතික වනෝද්‍යානය හමු වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති වන උයන් අතුරින් විශාලත්වයෙන් තෙවැනි තැන මේ උයනට හිමි වෙනවා. විශාල වශයෙන් අලි රංචු දැකිය හැකි බැවින්ම මේ වන උයන වනසත්ව ලෝලින්ගේ පාරාදීසයක්. අලින්ට ආවේනික වූ මෙවැනි විශේෂ ගති ලක්ෂණ මේ වන උයනේදී දැස පුරා දැක ගන්නට පුළුවන්. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා උද්‍යානය නරඹන්නන් සඳහා විවෘතයි. අලින් පමණක් නොවෙයි. මෙවන් කුරුල්ලෝ උඩවලව වනෝද්‍යානය පාරාදීසයක් කරගෙන පේන්ටඩ් රෝක් එහෙමත් නැත්නම් ඇඹලමානකුකා ෆෙලිකන්ස් වැනි සංචාරක කුරුල්ලන් මේ පාරාදීසයෙන් නිත්‍ය නේවාසිකයක් බවට පත් කරගෙන ෆෙලිකන්ස් වැනි ලොවෙන් තුරන් වීගෙන එන පක්ෂීන් සුරක්ෂිත කරන මේ තෙත්බිමේ වටිනාකම කිව නොහැකි තරම් අධිකයි. මේ කුරුල්ලන්ගේ ගති පුරුදු සංචාරකයන්ට අලුත්ම අත්දැකීම් සම්භාරයක්.
සංචාරක කුරුල්ලන් පමණක්ම නොවෙයි. ලංකාවට ආවේනික වූ සතුන් සහ කුරුල්ලන්ද මෙහි දැක ගන්නට පුළුවන්. අනෙකුත් විශාල ක්ෂීරපායින් අතර කුළුහරකා, වල්ලුරා, තිත්මුවා, වැලිමුවා ආදී සතුන්ද අපට හමු නොවුනත් අඳුන් දිවියා, කොළ දිවියා වැනි සතුන්ද උඩවලව වනෝද්‍යානයේ වෙසෙනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ට රාත්‍රී නවාතැන් පහසුකම් සැපයීමට සංචාරක නිවාස 3ක් වෙහෙරගොල්ල, සීනුගල හා තිඹිරිය මංකඩ පිහිටා තියෙනවා. තවත් නිවාස 2ක් ඉදිවෙමින් පවතිනවා. මෙවන් පහසුකම් සැලසුවත් වනෝද්‍යානයට යන්න ඔබට යමක් කිව යුතුයි. ඔබ යන්නේ අනුන්ගේ නිවහනකට. අනුන්ගේ තැනක හැසිරෙන හැටි ඔබ සැම දනිතැයි අප විශ්වාස කරනවා. මේ යන ගමන උඩවලව වගේම සුන්දර ගමනක්. ලෝකාන්තයට. හැබැයි සුපුරුදු මගෙන් නොවෙයි. බෙලිහුල්ලොය තානායමේ සිට හපුතලේ දිශාවට කිලෝමීටර් 1ක් පමණ දුරින් පිහිටි නන් පෙරියල් වත්තට යන පාරෙන් අපි ඔබ කැඳවා යනවා. ලෝකාන්තයට. මේ ගමන් මග සාතන්ගේ පඩිපෙළ. එය ඒ තරම්ම දුෂ්කර ගමනක්. සුන්දරත්වය සොයා යන ගමන බොහෝ විට දුෂ්කරයි. ඉදිරියේදී ඔබට දැනගන්නට පුළුවන් වෙයි තවත් ඒ ගැන. එක බාධකයක් ජයගෙන ඉදිරියට ආවා පමණයි. තවත් එකක්. මෙවන් සිදුවීම් මේ මාර්ගයේ සුලභයි. වටපිටාවේ සුන්දරත්වය ඒ අපහසුව දුරු කරනවා. ප්‍රධාන පාරේ සිට හෝටන් තැන්නට ඇති කිලෝමීටර් 18 තුළ ඉතා අපහසු වංගු 18ක් පවතිනවා. අතරමඟදී හමුවෙන සැමුවල් බේක නමින් ඉදුවන බේක වංගු එතැන් සිට වාහනයක ගමන නම් දුෂ්කරයි. බල සහිත වාහනයකට නම් එතරම් ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙත් කෙටි දුරක් පමණයි වාහනයකින් යා හැක්කේ.
දැන් ගමන පයින්. හෝටන් තැන්නට පෙර අපට හමුවන්නේ බේකර්ස් ඇල්ල. කැතිගාන ඇල්ල කියන්නේ මෙයටමයි. කැත්තක් ගාන හඬ දියැල්ලෙන් ඇසෙන නිසා ගම්මු එනමින් දියැල්ල හඳුන්වනවා. බේකර්ස් ඇල්ල පසුකොට දෙපයින් ඊළඟට ලෝකාන්තයට යන්න ඔබට පුළුවන්. වවුල්පනේ හුණුගල් ගුහා ආත්මාර්ථය පිණිස යොදා නොගත් ස්වභාවික සම්පතක්. ලක්ෂ සංඛ්‍යාත වවුලන් එය නිජබිම කරගත් පසු වවුල්පනේ නම එයට ලැබිල. සත්‍යයටම ස්වභාවික මූර්තීන්ගෙන් කෞතුකාගාරය. ඊට හේතු මේ ගුහාව තුළ ඇති දහස් ගණනකින් යුත් හිරි ටැඹ සහ හිරි ලම්බ. මේ වවුල්පන නිම්නය හරහා ආදුළු ගඟට ගලා බස්නා හල්මිනි ඔය ගුහාව තුළ චිත්තාකර්ෂණීය ලෙස ගලා බසිනවා. මේ කිවුල්දිය උල්පතේ ගලනා ජලයෙන් ස්නානය කිරීම චර්ම රෝග සඳහා ඔසුවක් බව ගැමියන්ගේ විශ්වාසය. වවුල්පන හුණුගල්වලට අමතරව මේ පරිසරයට ආවේනික වූ තුරුල් ලතා සහ සත්ව වර්ග රාශියක් සිටින බව ඔබට දකින්නට පුළුවන්. මෑතකදී කරන ලද සංගණනයක් අනුව මෙහි සිටින වවුලන් සංඛ්‍යාව දල වශයෙන් ලක්ෂ 2කට අධික බව සොයාගෙන තිබෙනවා. මේ හැරුණු විට පෘථිවි පරිණාමයේ මුල සිට පැවතෙන දැලියන් කැරපොත්තන් හා ගුහාවලට ආවේනික සත්ව විශේෂ මෙහි දකින්නට පුළුවන්. මෙහි සමහර මත්ස්‍ය විශේෂ දැඩි අඳුරට හුරු වීම නිසා ඇස් වෙනුවට වෙනත් සංවේදී ඉන්ද්‍රයන් වර්ධනය වී ඇතැයි මතයක් පැවතුණා. ඒ ගැන නිසි පර්යේෂණයක් මේ වෙනතුරු කෙරී නැහැ. වවුල්පන සඳහා ගමන් මඟ ඇඹිලිපිටිය මහා මාර්ගයේ පල්ලෙ බැද්ද තොන්තොට හන්දියෙන් හැරි බුලුතොට මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ පැමිණෙන විට හමු වෙනවා. එතෙන් සිට ඔබ ගමන් කළ යුත්තේ පාගමනින්. මේ අගනා සුබාදහමේ නිමැවුම් සහ ඒ පරිසරය ආරක්ෂා කර ගැනීම අප සැමගේ පරම යුතුකම.
කෑගල්ල නගරය ආසන්නයේ පිහිටි කුරුළු කැලේ නම් ප්‍රසිද්ධියට පත් මේ වනාන්තරය සංචාරක සමයට කුරුල්ලන්ගේ පාරාදීසයක්. මෙම වනයේ තවත් විශේෂයක් වන්නේ එහි පිහිටි යෝධ පුස්වල. අප එහි යන අවස්ථාවේ නෙතට පේනමානයේ පක්ෂීන් නොසිටියත් විමසිලිමත්ව මේ වනයේ සැරිසරුවොත් ඔබට ඔවුන් දකින්නට අවකාශ ලැබේවි. ලෝක උරුමයක් සේ සැලකෙන සිංහරාජ වනාන්තරය අප රටේ ප්‍රධානතම වැසි වනාන්තරයයි. මෙම වනයේ දැකිය හැකි වන වියන විශේෂයෙන් සඳහන් කළ යුතු ලක්ෂණයක්. සිංහරාජ වනාන්තරයේ පවතින ශාඛා තුරින් 70% පමණම ලංකාවට ආවේනික වූ වෘක්ෂ ලතාවන්. එහි සත්ව සම්පතත් එලෙසමයි. දැනට අනාවරණය කරගෙන ඇති ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 21න් 19ක්ම සිංහරාජ වනාන්තරය තුළ දකින්නට පුළුවන්. සිංහරාජය අද යුගයට පමණක් උරුම වූ වන පෙතක් නොවේ. එය මතු පරම්පරා 100,000 ගණනකට උරුම කොට දිය යුතුයි. මේ සුන්දර වන පෙත අකාරුණික මිනිසා අතින් ඉඳුල්ව ගියහොත් යලි කිසි දිනක මෙවැන්නක් ප්‍රතිනිර්මාණය කිරීමට පුළුවන් කමක් නැහැ. සිංහරාජය සබරගමුවට ආභරණයක්. එය රැක ගැනීම ජාතියේම යුතුකමක්. මේ සුන්දර පරිසරය මීට දශක කීපයකට පෙර ජාත්‍යන්තර චිත්‍රපටයක් නිපද වූ පසුතලයක්. Bridge on the River Kwai. නැත්නම් ක්වායි ගඟේ පාලම. මීට දශක කිහිපයකට පෙර මෙහි නිර්මාණය වුණා.
හොලිවුඩ් පුරයට ඇකඩමි සම්මාන ලබා දෙමින් ඇදහැළුණු මේ පාලමේ අද අපට දකින්නට ඇත්තේ මෙවන් නටබුන් පමණයි. අපට කැලණි ගඟේ අතුගංගාවක් ලෙසත් හොලිවුඩ් පුරයට කුවායි ගඟ ලෙසත් සම්පත් සැපයූ මේ නදිය එය මතකය උරුම කරගෙන සිටී. සමන්ත කූටය සොබාදහමේ දායාදයක් වගේම පූජනීය ස්ථානයක්. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් භක්තිකයින් සෑම දෙනාගේම ගෞරව ආදරයට පත් පින්බීමක්. මෙහි ඉතිහාසයත් රාවණ රජුගේ කාලේ දක්වා දිවයනවා. ලංකාධිපති රාවණ රජු සීතා දේවිය පැහැරගෙන විත් මෙහි සැඟ වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සීත ගංගුල යන ස්ථාන සීතාපන් ස්නානය කළ ප්‍රදේශය බව තවත් ජනමතයක්. කෙසේ වෙතත් එහි සත්‍ය අසත්‍ය භාවය කාලයේ වැලිතලාවට යටව ගිහින් සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරන සමය ඇරඹෙන්නේ වසරේ උඳුවප් පොහෝ දින. එතැන් සිට මාස 6ක් සිරිපා සමය. වෙසක් මාසයෙන් පස්සේ ඇරඹෙන්නේ සිරිපා අවාරය. වාරයේ ගියත් අවාරයේ ගියත් සිරිපා කරුණා කරන්නන් හට මේ යන ගමන ජීවිතයේ අත්දැකීම් සමුදායක් ලබන්නට අවස්ථාව. සිරිපා මළුවට පැමිණෙන ප්‍රධාන මාර්ග දෙකක් පවතිනවා. ඉන් එකක් රත්නපුර ගිල්ලීමලේ හා වැටී ඇති මාර්ගය. එම මාර්ගයටත් දෙපැත්තකින් පැමිණෙන්නට පුළුවන්. එකක් කුරුවිට එරත්න තේවත්ත සීත ගඟුල ගෙත්තම්පාන හැරමිටිපාන ඔස්සේ පැමිණෙන අතර අනෙක රත්නපුර පලාබද්දල ලිහිණිහෙළ සීත ගඟුල ගෙත්තම්පාන හැරමිටිපාන් ඇහැල කනුව මහගිරි දඹ ඔස්සේ මළුවට පැමිණීම. පැමිණිය හැකි අන් ප්‍රධාන මාර්ගය හැටන් නල්ලතන්නිය මකර තොරණ සීත ගඟුල ගෙත්තම්පාන් මහගිරි දඹ ඔස්සේ මළුවට පැමිණීමයි. ජීවිතයේ වරක් හෝ යා යුතු ගමනකි සිරිපා වන්දනාව. පින්නවල අලිනි වහන සුබාදහමේ දායාදයක් නොවුනත් සුබාදහමේ උරුමකාරයන් රකින්නට ඇති කළ ස්ථානය. මිනිසුන්ගේ අධික තණ්හාව නිසා අතරමං වුණ පිරිසට මෙහි සෙවණත් පෝෂණයක් ලබනවා. තමන් අතින් අනාථ වුණු පිරිසකගේ සුරතල් බලන්නට මිනිසුන්ට මෙතනදී අවකාශ ලැබෙනවා.
බලංගොඩ කල්තොට පාරේ 14 වන සැතපුම් කණුවසලින් හැරී යන විට හමු වන කූරගල පර්වතය අපේ අතීත වංශ කතාවේ වැදගත් සන්ධිස්ථානය. මහානාග සමයේ රෝහණ රාජ්‍යයෙන් ආරම්භ වී උතුරට විහිදී ගිය බෞද්ධ සභ්‍යත්වයේ අවසාන පූජනීය ස්ථානය මෙම ස්ථානයයි. තණ්ඩුලෙය පබ්බත නොයසේ නම් විසුලභ පර්වතය මෙහි මුල් නමයි. ඒ අනුව රාවණා රජුගේ ගිරි රාජධානි වලින් එකක් ලෙස මේ සැලකෙනවා. අද මෙම පර්වතය මුදුනෙහි ශේෂ වැත්තේ ඒ කාල රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ විසූ කටාරම් කෙටු ගල් ගුහා තුනක් පමණයි. මේ සුන්දර පරිසරය උන්වහන්සේලාගේ චිත්ත සමාධිය වඩවාලන්නට කෙසේනම් උපකාර වන්නට ඇද්ද? කල්තොට පිහිටි බුදුගල රාජමහා විහාරයේ පහතමාලයේ පිහිටි මේ නටබුන් පැරණි සංඝාරාමයක තොරතුරු කියාපානවා. එය ධර්මශාලාවක් බවට ඇතැමුන් තර්ක කරනවා. මෙහි පිහිටි සඳකඩ පහන විශේෂයෙන් සඳහන් කළ යුතු කලා නිර්මාණය. මේ ඉතිහාසය පස්වන මිහිඳු රජුගේ කාල සීමාව එනම් ක්‍රිස්තු වර්ෂ 181 දක්වා දිවයනවා. පසුව ඇති වූ පරසතුරු ආක්‍රමණ නිසා මේ සංඝාරාමයත් විනාශමුඛය කරා ගමන් කරන්නට ඇති. රත්නපුර හම්බන්තොට මහා මාර්ගයට නුදුරින් පිහිටා ඇති සංකපාල රාජ මහා විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ගමන් කරනවා. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ වුන් පුස්සදේව යෝධයා තම හක්ගෙඩිය තැන්පත් කර මෙම විහාරය තැනූ බව ජනප්‍රවාදයේ සඳහන්. එබැවින් මේ විහාරය සංකපාල නමින් ප්‍රකට වූ බව විද්වතුන්ගේ මතයයි. ශිලාලේඛන අසලම හක්ගෙඩියක සලකුණක් ගලෙහි කොටා තිබෙනවා. මේ ශිලාලේඛන වලින් සඳහන් වන්නේ පුස්සදේව යෝධයා හා තිබූ සම්බන්ධතාවය. පසු කලෙක පරසතුරු ආක්‍රමණ වලින් වෙනසී ගියත් කන්ද උඩරට රජ කළ
රාජාධිරාජසිංහ රජු විසින් මහනුවර යුගයේදී කරතුර ධම්මාරාම හිමියන්ට මේ විහාරය ප්‍රතිසංස්කරණය කොට පූජා කොට තිබෙනවා. දැදිගම පිහිටි සූතිගර චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ 1100 දී උපන් පළවෙනි පරාක්‍රම බාහු මහරජතුමාගේ තිඹිරගේ වටකොට සැදූ පද්මාකර චෛත්‍යයකි. පළලින් විශාල වූවත් උසින් අඩු නිසා ගැමි වහරෙන් කොට විහෙර යන නමින් ව්‍යවහාර කෙරෙනවා. පරණ විතාන ශූරින්ගේ අදහසට අනුව මෙතෙක් ලංකාවේ සම්පූර්ණයෙන්ම ගඩොලින් තනා ඇති එකම චෛත්‍යය මෙයයි. එමෙන්ම රජවරුන් වෙනුවෙන් තැනූ චෛත්‍ය ශ්‍රී ලංක පවතුනේ ගණනින් දෙකක් පමණයි. ඉන් එකක් එළාර රජතුමා වෙනුවෙන් කළ දෙමළ මහා සෑයයි. අනෙක පරාක්‍රම බාහු රජතුමා වෙනුවෙන් කළ මේ සූතිගර චෛත්‍යයයි. මේ චෛත්‍ය කැණීමේදී හමු වූ බොහෝ පුරාවස්තු චෛත්‍ය අසලම ඇති මේ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙනවා. එමෙන්ම දොරවක ඇත්ලෙන්හි කැණීමේදී හමු වූ යම් යම් පුරාවස්තුද මෙහි දැක ගන්නට පුළුවන්. පහන මෙහි දැකිය හැකි ඉතා අගනා කෞතුක භාණ්ඩයක්. එය කොට වෙහෙර කැණීමේදී හමු වූ අපූර්ව කලා නිර්මාණය. මේ ස්ථානයන් දෙකම දැදිගම වෙල්යාය අසල නෙළුම් දෙනිය ගලපිටමඩ මාර්ගයේ දෙවන සැතපුම් කණුව අසල ඓතිහාසික වශයෙන් ශ්‍රී පදස්ථානයට පමණක් දෙවැනි වන දෙල්ගමු රාජමහා විහාරය. දළදා වහන්සේ හිමි කර ගැනීම සඳහා සිරිලක රජුන් හා පෘතුගීසීන් අතර ඇති වූ යුද්ධ කෝලහල නිසා දෙල්ගමු රාජමහා විහාරාධිපති මහින්දාලංකාර හිමියන් කුරහන් ගලක් තනවා ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කර ආරක්ෂා කරගත්තා. මාපනැල්ල සිට හෙම්මාතකම දක්වා එන මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ පැමිණි විට දෙවනගල රජමහා විහාරයේ පිහිටා ඇති විශාල ගිරිකුල අපට දකින්නට පුළුවන්. අඩි 500ක් පමණ උසට ඇති පියගැට පෙළ ඔස්සේ ගිරිකුල මුදුනට පැමිණි විට විහාර ගෙය දකින්නට පුළුවන්.
ඉතා චමත්කාරජනක දර්ශන පෙළක් මේ විහාර භූමියේ සිට ඔබට දකින්නට පුළුවන්. ඈතින් බතලේගල කන්ද, එහෙමත් නැත්නම් බයිබල් කන්ද. මේ විහාරය පොළොන්නරු යුගයේ දික් කරවන ලද්ද. සුප්‍රසිද්ධ දෙවනගල සෙල්ලිපිය මේ විහාර බිමේ දකින්නට පුළුවන්. දැවපිට ගොඩනංවන ලද විහාරගය තුළ අගනා බිතුසිතුවම් රාශියකි. මේ ඓතිහාසික පුදබිම ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කිරීම ජාතියේම යුතුකමකි. සැලව රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව 89 පමණ වලගම්බා රජු විසින් කරවන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වුවත් ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි නොමැත. එහෙත් 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද බවට පිළිගත හැකි සාක්ෂි ඇත. නුවර යුගයට ඇත් ලෙන්සිතුවම් මෙහි දැක ගන්නට පුළුවන්. මෙම සෙල්ලිපිය ශ්‍රී ලංක අවසන් සෙල්ලිපිය ලෙස සැලකෙනවා. දනගිරිගල ලෙන් විහාරය බත්තලේගල පර්වතයට උතුරින් මාවනැල්ල නගරයට කිලෝමීටර් 12 පමණ දුරින් නුවර කොළඹ පාර ආශ්‍රිත කඳු ගැටයක පිහිටා තියෙනවා. මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා අතීතයට ගියත් අද දකින්නට ඇත්තේ රාජාධි රාජසිංහ රජු දවස කරවන ලද විහාර කර්මාන්ත පමණයි. දක්නට ඇති සිතුවම් මහනුවර යුගයට ඇත්. දෙකල් දොරුවේ සහ දඹුලු විහාරයේ සිතුවම් වලට බොහෝ සෙයින් සමානකමක් දක්වනවා. අවිස්සාවේල කෑගල්ල පාරේ මද දුරක් ගිය විට හමුවන බයිරැන්ඩි කෝවිල ඓතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක්. පළමුවෙනි රාජසිංහ රජතුමාට විරුද්ධව භික්ෂූන් වහන්සේලා කළ කුමන්ත්‍රණයක් නිසා
පොදුවේ බුදු සසුන කෙරෙහි කලකිරුණු රජු ශිව ආගම වැළඳගෙන අරිට්ඨකී වෙඬු නම් ආණ්ඩිගුරාගේ උපදෙස් පරිදි මෙම කෝවිල ශිව දෙවියන් උදෙසා තැනූ බව වංශකතාවේ සඳහන් වෙනවා. අද පවතින නටබුන් අනුව කෝවිලේ වැඩ අවසන් වූ බවක් පෙනෙන්නට නැහැ. කෙසේ වෙතත් දැනට ඇති නටබුන් දකින විට පොළොන්නරු යුගයේ ශිව කෝවිල් සිහියට නැංවෙනවා. ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ 14 වන සැතපුම් කණුව අසල පිහිට ඇති මඩුවන් වෙලවලව්ව වසර 300ක් තරම් අතීතයකට හිමිකම් කියන්න. පරම්පරා තුනක් විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කරමින් ගොඩනගන ලද මඩුවන් වෙලවලව්වේ අවසන් ප්‍රතිසංස්කරණය නිමවීමෙන් පසු දක්නට තිබූ දර්ශනීය තත්ත්වය සියසෙන් දුටු. එක්කල විසූ ගම්පතිවරයෙකු පවසා ඇත්තේ එහි කාමර හා ශාලා ගණන 300ක් පමණ වූ බවයි. මෙහි බිම පිඟන් කටුවලින් සරසා ඇත. මේ ගොඩනැගිලි කොටසේ බුරුත මාලිගාව එහෙම නැත්නම් අමුත්තන්ගේ විවේක ස්ථානය, මහ බංගලාව සහ මහ මඩුව ප්‍රධාන කොටස්. මහදිසාවගේ ප්‍රතිසංස්කරණවලදී වලව්වේ උඩුමහල ගාන්ධිතුමාගේ මන්දිරයේ උඩුමහලේ ආකෘතියට අනුවත් පහත පෝටිකෝව හා වටේ කොරිඩෝව කොටස, ඇහැලේ පොළ වලව්වේ ආකෘතිය අනුවත් කරවන ලද බව පැවසෙනවා. මෙවන් මැද්දමිදුල් 21ක් වලව්වේ තිබූ බව සඳහන්. සෑම කාමරයකටම වටිනා ගෘහ භාණ්ඩ තිබේ ඇත. පරදේශීන් සුළු කොට තැකූ මඩුවන් වෙල දිසාවේ ඔවුන්ගේ රුව සහිත පිඟන් කැබිලි බිම පෑගෙන්නට සලස්වා තිබුණා. වලව්වේ ඉදිරිපසින් තිබෙන මේ කොටස මහ බංගලාවයි. දිසාවේ ජීවත් සිටියේදී මේ විශේෂ සාකච්ඡා කටයුතු සඳහා භාවිත වුණා. අගනා කැටයම් තොරණකින් රාමු කරන ලද්ද දිසාවේගේ වර්ණ පින්තූරයක් මෙහි තබා තිබෙනවා.
ඒ අසලම කලවානේ මඩුවන්වැල්ල කුමාරිහාමිගේ මේ ඡායාරූපයද තබා තිබෙනවා. වලව්වේ දකුණු පසින් දිවෙන මීටර් 20ක් පමණ දිග මේ කොරිඩෝව විනිශ්චය ශාලාව වෙත යන ගමන් මගයි. විනිශ්චය ආසනයට ඉහළින් ඉංග්‍රීසි ලාංඡනය ඇඳ තිබෙනවා. නඩු විනිශ්චය කරන ලද්දේ මඩුවන්වැල මහද්දිසාවේ විසින්. සිරිපතුලට මුවාවී අලුයම හිරුනැගුණ මොහොතේ පටන් දවසේ කාර්ය අවසන්ව මාරතැන්නෙන් මෙසේ හිරු බැස යන අතරතුර සබරගමුවේ අසරිය අපි නොයෙක් තැන්හි නොයෙක් අයුරින් දුටුවෙමු. ඒ අසරිය සැබවින්ම ඔබේ දෑසින් දකින්නට නම් ඔබේ නෙත් බොහෝ පින් කළ යුතු ඇත.